පරිසරය ගැන ඉතාම සංවේදී අපේ තරුණ පරපුරට ඉතා වැදගත් තීන්දුවක් ඊයේ අමාත්‍ය මණ්ඩලයේදී ගත්තා. ඒ තමයි 2021 ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි ප්ලාස්ටික් ඇසුරුම් වර්ග ගණනාවක් තහනම් කරන්නටත් ඒ සඳහා විකල්පයන් හඳුන්වා දෙන්නට. මුලින්ම ගත්තොත් පොලිඑතිලීන් ටෙරෆලේට් නැත්නම් PET කියන නැති හඳුන්වන ප්ලාස්ටික් වර්ගයක්, පොලිවිනයිල් ක්ලෝරයිඩ් නැත්නම් PVC යනුවෙන් හඳුන්වන ප්ලාස්ටික් වර්ගයක් ඇසුරුම් ලෙස රසායනික ද්‍රව්‍ය හෝ කෘමිනාශක ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා භාවිතා කිරීම තහනම් කරන්න තීරණය කළා. ඒ වෙනුවට වීදුරු හෝ වෙනත් සුදු සමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ඇසුරුම් භාවිතා කළ යුතුයි කියන එක විකල්පයක් ලෙස යෝජනා කරා. ඒ වගේම නැත්නම් ග්‍රෑම් 20ට අඩු පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත ශෂය ඇසුරු තහනම් කිරීමට තීරණය කරා. හැබැයි ඒ තහනම ආහාර සහ ඖෂධ සඳහා බලපාන්නේ නැහැ. ඒ වගේම ප්ලාස්ටික් වලින් සෑදූ විවිධ හුලම් පුරවන සෙල්ලම් බඩු තහනම් කරන්න තීරණය කරා. එතනදී බැලුන්, බෝල වර්ග සහ දියමත පාවෙන සෙල්ලම් බඩු තහනමට ලක් වෙන්නේ නැහැ. සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගැනීම ප්ලාස්ටික් කොටන් බඩයක් තියෙනවා. ඒක හැරුණුකොට අනිකුත් ප්ලාස්ටික් කොටන් බඩ තහනම් කරනවා. ඒ වෙනුවට දි รา පත් වන අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන කොටන් බඩ් භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඊළඟට සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයේ ප්‍රතිචක්‍රීකරණයේ ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වශයෙන් නිර්දේශිත ප්ලාස්ටික් හඳුනා ගැනීම සඳහා 1 සිට 7 දක්වා වූ කේත කිරීම අනිවාර්ය කිරීමටත් අමාත්‍ය මණ්ඩලයට පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News Facebook පිටුවට ලයික් කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.
පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 එක ව්‍යවස්ථාවට අනුකූල වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 පහ ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය වන බවත් පනත් කෙටුම්පතේ 3 5 14 සහ 22 වගන්ති පවතින තත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග කිව යුතු 3 ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බවත් එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති අනනුකූලතාවයේ යෝජිත කාරක සභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීමට කළ හැකි බවත් පස්වන වගන්තියේ ඇති අනනුකූලතාවයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීම කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තා මුද්‍රණය කළ යුතුයයි නියෝග කරමි. මේ අතර එලෙස ජනමත විචාරණයකට යොමු විය යුතුයයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අදාළ කරුණු නැවත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව විවිධ පාර්ශව යොමු කළ අදහස් සැලකිල්ලට ගනිමින් රජය විශේෂ තීන්දුව 3ක් ගෙන තිබෙනවා. පළවෙනි තීන්දුව තමයි අමාත්‍ය මණ්ඩල ඇමතිවරුන් ගණන 30ක් ලෙසත් අමාත්‍ය මණ්ඩල නොවන ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 40ක් ලෙසත් ව්‍යවස්ථාවේ දක්වා තියෙන සීමාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට, ඒ වගේම රාජ්‍ය සමාගම් විගණනය කිරීමේ බලය විගණකාධිපතිට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට, තුන්වෙනි කාරණය හදිසි පනත් ගෙනීමේදී හදිසි පනත් ගෙනා හැක්කේ ජාතික ආරක්ෂාවට සහ ජාතික ආපදාවකට අදාළ විෂයන් පමණක් කියලා එහි විෂයපතේ සීමා කිරීම. මේ තුන තමයි ප්‍රධාන වශයෙන්ම අමාත්‍ය මණ්ඩලය සංශෝධන ලෙස 20 වෙනි සංශෝධන එකතු කිරීමට තීරණය කළේ. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් කාරණා 4ක් ජනමත විචාරණයකට තුඩු දෙන කාරණා ඒ අයුරින්ම පවත්වා ගත්තොත් 20 වෙනි සංශෝධනයේ පවතින අයුරින්ම පවත්වා ගත්තොත් ජනමත විචාරණයකට තුඩු දෙනවාය කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්ණය කළා තිබුණා. එයින් 3 වෙනි වගන්තිය සහ 14 වෙනි වගන්තිය කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන බව ඒ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිපතිවරයා හරහා ආණ්ඩුව දැනුම් දීමක් කරලා තිබුණේ. අනිත් කාරණා දෙක වෙලා තිබ්බේ ජනාධිපතිතුමාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමේ අයිතිය. ඒ අයිතිය යලි ලබා දිය යුතු ජනමත විචාරණයකට යෑම වෙනුවට ඒ අයිතිය යලි ජනතාවට ලබා දිය යුතුයි කියලා අමාත්‍ය මණ්ඩලයේ තීරණය කරා. ඒ වගේම මාධ්‍ය නියාමනයේට මැතිවරණ කොමිසමට ඇති බලය ඉවත් වෙනවා නම් ඒ ජනමත විචාරණයකට තුඩු දෙනවායි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නිර්ණය කළා තිබුණා. ඒ අනුව ඒ බලය නැවතත් මැතිවරණ කොමිසමට ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව කරා.
පහුගිය දින කීපය තුල රෝගීන්ගේ සත්කාර සේවාවන් සඳහා ඇඳන් 2487ක් මේ වෙනකොට සකස් කරලා තියෙනවා. එයින් ඇඳන් 2226ක් දැනටමත් ඒ රෝගීන්ට වලා තියෙනවා. හැබැයි ඊයේදී තවත් පිරිතාල ගණනාවක් මේ සඳහා සූදානම් කරගෙන යනවා. ඉදිරි පැය කීපය තුල තවත් රෝහල් ඇඳන් මේ ගණනට එකතු වෙනවා. පහුගිය පැය 24 තුල පමණක් PCR පරීක්ෂණ 7000 ඉක්මෝලා කියන්නේ 7099ක් ඊයේ රෑ 10 වෙනකොට 24ක් ඇතුළත පරීක්ෂණ කරලා තියෙනවා. මස්තයක් වශයෙන් ගත්තහම අලුත් පොකුර ආරම්භයේ සිට මේ දක්වා PCR පරීක්ෂණ ලක්ෂයකට ඉක්මෝලා මේ වෙනකොට අපි පරීක්ෂණ කරලා තියෙනවා. ඉතින් සති දෙක තීරණාත්මක වන්න හේතුව තමයි පළවෙනි රෝගියා හමු වෙලා බීජෞෂධ සම එකක් අපි දැන් ගත කරා. මේ ගත කරන්නේ දෙවෙනි බීජෞෂධ සමය. ඒ කියන්නේ අපිට පළවෙනි රෝගියා කවුරු හෝ අපි දන්නේ නැහැ කවදා හම්බ වුණාද. ඇත්තටම රෝගී වුණේ. නමුත් අපි තුන්වෙනිදා පළවෙනි රෝගියෙක් අපිට හම්බ වුණා. අපි එදා ඉඳලා ගණන් හැදුවත් අද වෙනකොට එයාගෙන් රෝගයේ බෝ වුණු අයව මේ වෙනකොට රෝගී වේ හෝ රෝගී නොවී හෝ තීරණාත්මක ලෙස ඔවුන්ව තීරණය වෙවි අවසන්. නමුත් මේ වෙනකොට ධනාත්මක එවුන් ආශ්‍රිතව ධනාත්මක ප්‍රතිඵල ලැබිච්ච තවත් රෝගීන් කණ්ඩායමක්. අන්න ඒ අයගේ ආශ්‍රිතයින්ගෙන් රෝගීන් පැමිණීම ඉදිරි සති කිහිපය තුල නැවතත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි අපේ පහුගිය කාල සීමාව තුළ වාර්තා වෙච්ච රෝගීන් දෙස බලනකොට අපිට 7-800ක් එක දවසේ වාර්තා නොවුනට සෑම දිනකම වාගේ 50-100ක් වාගේ අතර ප්‍රමාණයකින් වාර්තා වෙනවා. මේ වාර්තා වීම මෙවැනි අවස්ථාවක ස්වාභාවිකයි. මේ රෝගීන් අතරින් තවත් දුරටත් පැතිරීම වැළැක්වීම තමයි අපේ අභිප්‍රාය. මේ සඳහා සෞඛ්‍යාංශ විසින් ගන්නා ක්‍රියාමාර්ග උගාක් තියෙනවා. මේ වගේම ජනතාව සහයෝගයක් මේ සඳහා අවශ්‍ය වෙනවා. එසේ ලැබුණොත් මම හිතනවා ඉදිරි සති කිහිපය තුළ මේක සම්පූර්ණයෙන්ම වාගේ පාලනය කරන්න පුළුවන්. එසේ නොවුනොත් තත්ත්වය ඊට වඩා බරපතල වෙන්න ඉඩ තියෙනවා.
මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුරෙන් ඊයේ දිනේදී නවාසාදිතීන් 87 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේ අවසන් වරට වාර්තා වූ කොවිඩ් ආසාදිතීන් 40 දෙනාගෙන් 21 දෙනෙකු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතීන්ගේ ආශ්‍රිතයින් වන අතර 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කොළඹ රිජ්ජු යාරයා ළමාරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 2යි මාස 4ක් වයස ඇති දැරියකට COVID-19 ආසාදනය වී ඇති බවද අද තහවුරු වුණා. රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසුවේ දැරියගේ මවට සහ පියාටද වෛරසය ආසාදනය වී ඇති බවට පසුව හඳුනාගත් බවයි. මෙම රෝහලට රෝගීන් 30 දෙනෙකු ඇතුළත් වුණා. අපිට සැකසහිත රෝගීන් 18 වෙනිදා සවස. ඒ අවස්ථාවේදී අපිට ඒ සැකයත් සමගම අපි ඒ රෝගීන් වෙනම ස්ථානයක වෙන් කරලා ප්‍රතිකාර කිරීමට කටයුතු කරා. මෙම රෝගීන් බොරැල්ල ආසන්නයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ඒ වගේම තොරතුරු සොයාගෙන යාමේදී පියාත් කොරෝනා ආසාදනයට ලක් කළ ඇති බවට අපිට සනාථ කරගන්න ලැබුණා. ඒ වගේම පියා බොරැල්ල ආසන්නයේම පෞද්ගලික ආතනයක සේවය කරන පුජ්‍යලෙක්. ඒකට ඊයේ දිනේදීම මෙම රෝගීන් අපි වැඩිදුර ප්‍රතිකාර සඳහා අපි IDH රෝහලට යොමු කරා. ඒ අපගේ සාවත්තු සේවිකාවකට මීට දින 12කට පමණ පෙර කොරෝනා රෝගය වැළඳුණා. ඒ ආශ්‍රිතයන් කිසිම කෙනෙකුට කොරෝනා රෝගය වැළඳිලා නැහැ. ඔහු සමග ඉතාමත්ම සමීපයේ හිටපු 11 දෙනෙකු අපි නිරෝධායනය කරලා තියෙනවා. ඒ වගේම 68 දෙනෙක් ඒ වාට්ටුවේ සේවය කරා. ඒ 68 දෙනාගෙනුත් PCR පරීක්ෂණ අපි දෙවරක් කරලා තියෙනවා. දෙවරෙම වුන් නෙගටිව් කියලා තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මේ අතර කොළඹ නැවතටාකාංගණයෙන් හමු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රධාන වාණිජ්‍ය නිලධාරී බෙනී ෆර්නෑන්ඩු මහතා සඳහන් කළේ එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් සහ පවුල්වල පිරිස නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ දහවනි වූ කොළඹ මතුගම සුකෝපභෝගී බස් රථයක කොන්දොස්තරවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම බස් රථයෙන් ගමන්ගත් 25 දෙනෙකුට මේ වන විට වෛරසය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙකු වන කොළඹ නැවතටාකාංගණයේ සේවය කරන පුද්ගලයෙකුට වෛරසය වැළඳී ඇති බව පසුගියදා තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින්ට PCR පරීක්ෂණ සිදු කළා. ඒ අනුවයි මේ වන විට කොළඹ නැවතටාකාංගණයෙන් ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගෙන රෝහල්ගත කර ඇත්තේ. බෙනී ෆර්නෑන්ඩු මහතා සඳහන් කළේ අවම සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙවන විට එම ආයතනයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවයි. මේ අතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. පිටකොටුව 4 වන හරස් වීදියේ සේවකයන් 19 දෙනෙකු සේවය කළ වියලි ආහාර ද්‍රව්‍ය තොග වෙළඳ සැලක හිමිකරු සහ එහි සේවකයන් 4 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වුණා. එමෙන්ම කොළඹ මැනින් පොදු වෙළඳ පොලේ ආපන ශාලාවක හිමිකරුවෙකුටද කොවිඩ් ආසාදිත බව හඳුනාගත්තේ ඊයේ දිනේයි. මේ අතර කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප මහතා පවසනවා. මේ අතර පසුගිය 3 සහ 4 යන දිනවල දිවුලපිටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසුව ඔහු විසින් මීගමුව ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන යාම හේතුවෙන් එම ප්‍රදේශයේ සියලු වෙළඳසැල් වසා දැමීමට මීගමුව මහනගර සභාව ඊයේ පියවර ගත්තා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5685ක් වන අතර වෛරස් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 2215ක්. එමෙන්ම වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයින් සංඛ්‍යාව 297ක් වන අතර මේ වන විට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 3457ක් ලෙසයි.
කුලියාපිටිය පන්නල ගිරිඋල්ල නාරම්මල සහ දුම්මල සූරිය යන පොලිස් බල ප්‍රදේශවලටයි අද දිනේ මෙලෙස නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ. කෝවිඩ් ආසාධිත රෝගීන් සංඛ්‍යාව පිළිබඳ සලකා බලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් කොට්ටාශයේ කුලියාපිටිය නාරම්මල පන්නල ගිරිඋල්ල දුම්මල සූරිය යන පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම ඒ ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා නිරෝධායන ඇදිරි නීතියට ගරු කරමින් නිවෙස් තුළම රැඳී සිටිමින් කටයුතු කරන ලෙසට. ඒ වගේම මේ පොලිස් රසම් හරහා වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් කිසිම හේතුවක් මත මෙම පොලිස් වසම්වල මාර්ගවල වාහන නවතා මගීන් නංවා ගැනීම හෝ මගීන් බැස්සවීමට අවකාශ ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ වන විටත් මෙම පොලිස් අසම්වල පදිංචිව සිට යම් යම් කටයුතු සඳහා රැකියා සඳහා පිටතට ගිය අයට නැවත තම නිවෙස් වෙත පැමිණීමට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා මෙම සීමාවන් බලපාන්නේ නැහැ. කෙසේ වෙතත් වෙනත් අයට මෙම ප්‍රදේශ හරහා ගමන් කළ හැකි වුවත් මෙම ප්‍රදේශවල නවතා මගීන් පුද්ගලයන් නංවා ගැනීමට හෝ එම වාහන වලින් බැස්වීමට අවකාශ ලැබෙන්නේ නැහැ. මේ අතර මීට පෙර ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් තුළ තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. එමෙන්ම දින කිහිපයක් වසා දමා තිබූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඔසුසැල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමටයි පියවරගෙන තිබෙන්නේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකන්දුරේ මදෝෂ් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලිසිය අතර සිදු වූ වෙඩිහුව මාරුවකදී ජීවිතක්ෂයට පත් වුණේ. මාලිකාවත්ත නිවාස සංකීර්ණය අසලයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. මෙරට මනුෂ්‍ය ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබූ සමරසිංහ ආරච්චිලාගේ මදෝෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදෝෂ් කලක සිට විදෙස්ගතව සැඟව සිටියා. 2019 වසරේ පෙබරවාරි මාසයේදී ඩුබායිහි පැවති සාදයක් අතරතුර මද්‍රව්‍ය චෝදනා යටතේ මාකඳුරේ මදෝෂ් ඇතුළු පිරිසක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඩුබායිහි සිට පිටුවහල් කෙරුණු මාකඳුරේ මදෝෂ් 2019 මැයි මාස 5 වනදා යළි මෙරටට පැමිණ තිබුණා. එම අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළේ රැඳී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමටයි පියවර ගැනුණේ. දීර්ඝකාලීනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා ප්‍රශ්න කළ මාකඳුරේ මදෝෂ් පසුගිය 16 වනදා කොළඹ අපරාධ කොට්ටාශය භාරයට පත් කෙරුණා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් පසුව කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සංගවා තිබූ රුපියල් කෝටි 10කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් සමත් වුණේ පසුගිය 17 වනදායි. එලෙස තවත් මද්‍රව්‍ය තොගයක් සංගවා ඇති බවට මාකඳුරේ මදෝෂ් කොළඹ අපරාධ කොට්ටාසයට තවත් තොරතුරක් ලබා දී තිබූ අතර එම මද්‍රව්‍ය සංගවා ඇත්තේ මාලිකාවත්ත ලක්සෙත සෙවන නිවාස සංකීර්ණයේ 10 වන මහලේ නිවසක බව එහිදී ඔහු පවසා තිබෙනවා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ටාසයේ ස්ථානාධිපතිවරයා සහ එහි සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාද ඇතුළු නිලධාරීන් 17 දෙනෙකු අදාළුයම 3ට පමණ මාලිකාවත්ත නිවාස සංකීර්ණය අසලට ගොස් ඇත්තේ මාකඳුරේ මදෝෂ්වත් රැගෙනයි. එහිදී ඔහු සමග නිලධාරීන් 7 දෙනෙකු නිවාස සංකීර්ණයේ පළමු මහලට පිවිසෙනවත් සමගම දෙවැනි මහලේ ගිනි අවි දෙකක් අතතිව රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා තිබෙනවා. ඉන් එක් වෙඩි පහරක් මාකඳුරේ මදෝෂ්ගේ හිසට එල්ල වී ඇති අතර එහි සිටි තවත් පොලිස් නිලධාරියෙකුගේ පාදයකටද වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා. එම අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන්ද සැකකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාත් වෙඩි තබමින් ඔවුන් එහි පැමිණි අතුරු පැදියෙන්ම පලා යෑමටයි තැත් කර ඇත්තේ. එහිදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට යෑමට උත්සාහ කරද්දී සැකකරුවන් දෙදෙනා පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා. මේ අතර වෙඩිවැදුණු මාකඳුරේ මදෝෂ්ව අලුයම 3:17ට පමණ කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය බවත් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මිය ගිය බවත් පොලිසිය සඳහන් කළා. පසුව අද පෙරවරුවේ එහි පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරංචලාද සිල්වා මහත්මිය එහි මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති අතර මාකඳුරේ මදෝෂ්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට බාර දෙන ලෙසටයි නියෝග කළේ. පක්‍රමික ලෙස ඔවුන් සැලසුම් කරලා තිබිලා තියෙනවා මෙම මහල් නිවාසයේ තරප්පු පෙළ නැගිමින් උඩට යන පොලිස් නිලධාරීන්ට සැඟවී සිටමින් පිස්තෝල අවි වලින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඒ අනුව එම වෙඩි ප්‍රහාර වලින් තුවාල ලැබපු එක පොලිස් නිලධාරීන් දෙන්නෙක් මේ වෙද්දී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා තියෙනවා. නිලධාරී කලව ප්‍රදේශයට වෙඩි යොදලා තියෙනවා. ඒ එක්කම වෙඩි තැබීමේදී පොලිස් නිලධාරීන් ආත්ම ආරක්ෂාව සඳහා වෙඩි තැබීමක් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මදුෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරු ජීවිතක්ෂයට පත් වෙලා තියෙන ජාතික රෝහලට ඇතුළත් කිරීම සමගම ඒකම පලායන අවස්ථාවේදී ඔවුන් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබමින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. අත්බෝම්බ ප්‍රහාරයෙන් කොළඹ අපරාධ වාර්තා කොට්ටාශයේ වාහනයකටත් අලාභ වෙලා තියෙනවා. ඒකම අපරාධකරුවන් පාවිච්චි කළායයි සැක කරන බ්‍රවුනින් වර්ගයේ සෝල දෙකක් මෙම ස්ථානයේ තිබී සොයාගෙන තියෙනවා. කොළඹ සාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වනවා.